network topologies කියලා කියන්නේ දැන් කම්පියුටර් network එකක කනෙක්ට් කරන විදිහ. එතකොට ඒ කනෙක්ට් කරන විදිහ මෙන්න මේ ක්‍රම වලින් අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි PC එකක් ඩිරෙක්ට් තව PC එකකට කනෙක්ට් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒක. PC එකක් කෙලින්ම තව PC එකකට අපි කනෙක්ට් කරනවා. එතකොට ඒක එක ටොපොලොජි එකක්. peer to peer කියලා ඕනනම් අපිට ඒකට කියන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ එක PC එකක් මේ තව PC එකක් මේ දෙක මෙහෙම කනෙක්ට් කරනවා. එතකොට මේක peer to peer. දැන් මේ ක්‍රමය ගත්තොත් මේකේ අපිට ලිමිටේෂන් තියෙනවා. කම්පියුටර් දෙකක් විතරයි කනෙක්ට් කරන්න පුළුවන්. ලෝකල් ඒරියා විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. පර්සනල් ඒරියා ඇත්තටම කියනවා නම් කම්පියුටර් දෙකයිනේ. දැන් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලැප්ටොප් එකත් එක්ක ඔයාලට පුළුවන් ඔය රවුටර් වලට කනෙක්ට් කරනවා වගේ කේබල් එකක් අරගෙන හයි කරලා බලන්න. එතකොට ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එකයි අතර data share කරගන්න පුළුවන්. අපි බලමු network එක practical හදද්දි කොහොමද ඒකේ settings enable කරන්න කියලා ඒ වගේ දේවල්. ඉතින් මේක simple network එකක්. ඊට පස්සේ මේකේ cannot connect more than 2 computers නේද? තව ගත්තොත් මේක පර්සනල් ඒරියා නෙට්වර්ක් එකක් පෑන් කියන ටයිප් එකට අයිති. ඔන්න ඔය වගේ ඒවා තමයි අපිට පියර් ටු පියර් වලදී කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් බස් කියන ටෙක්නොලොජි එක. සාමාන්‍යයෙන් බස් වලදී සර්වර් කම්පියුටර් එකක් කියලා එකක් තියෙනවා. බස් කියන ටොපොලොජි එකේදී. ඊට පස්සේ මෙන්න මේ සර්වර් එකේ ඉඳලා යන බෑක්බෝන් එකක් කියලා එකක් තියෙනවා. මේකට අපි කියනවා බෑක්බෝන් එක කියලා. කොඳුයට පේලිය වගේ බෑක්බෝන් එක. එතකොට මේකට සම්බන්ධ වෙච්ච පරිගණක තියෙන්න පුළුවන් මෙහෙම. මේක අර බස් එකේ නිකන් සීට් දෙපැත්තට තියෙනවා වගේ තියෙන හින්දා තමයි ඔකට බස් කියලා කියන්නේ. මෙන්න මේ අතු වලට අපි කියන්නේ නොඩ් කියලා. අතු. මේ අත්තක් ගත්තොත් ඒක නොඩ් එකක්. එතකොට මේ නෙට්වර්ක් එකත් ඇත්තටම මේ ඔය බෑක්බෝන් එක හදන්න පාවිච්චි කරන්නේ කොඇක්සියල් කේබල් එකක් වගේ එකක්. එතකොට බෑක්බෝන් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ අනික හැම කම්පියුටරයක්ම. ඒ කියන්නේ බෑක්බෝන් එක යම් කිසි වෙලාවක කොහේ හරි තැනකදී මෙහෙම ඩිස්කනෙක්ට් වුණොත් එතනින් එහාට තියෙන කම්පියුටර් එකක්වත් නෙට්වර්ක් එකේ වැඩ කරන්නේ නැහැ. මේ වගේ නෙට්වර්ක් එකක් හදන්න ලේසි වියදම අඩුයි. හැබැයි මේ නෙට්වර්ක් එකක් මේන්ටේන් කරන්න data transfer කරන්න මේ වගේ නෙට්වර්ක් එක data traffic වැඩි. ඒක හින්දා මේ නෙට්වර්ක් එකම තව පොඩ්ඩක් වෙනස් විදිහකට ඩිසයින් කරනවා. ඒ තමයි දැන් මේක බස්. ඒ තමයි ring. එතකොට මේ බෑක්බෝන් එක තියෙන ring එකක් වගේ බැංගල් එකක් වගේ තියෙන. දැන් මේකට තමයි කම්පියුටර්ස් කනෙක්ට් වෙන්නේ. එතකොට මේක එක තැනක ඉඳලා data එක මෙහෙම කේබල් එක දිගේ යද්දී කම්පියුටර්ස් වලට පුළුවන් ඒ data එක access කරන්න. හැබැයි බැරි වෙලාවත් කොහෙන් හරි තැනකින් මේක disconnect වුණොත් එහෙම ඒත් අනිත් පැත්තෙන් කනෙක්ට් වෙලා තියෙන හින්දා PC එකට පුළුවන් data එක receive කරන්න. ඔය ඔක්කොටම වඩා හොඳම network topology එක විදිහට කතා කරන්නේ star කියන topology එක. star topology එකේදී central hub එකක් එහෙම නැත්නම් switch එකක් තියෙනවා.
මේක ඔයගොල්ලෝගේ ගෙදර තියෙන රවුටර් එක වගේ කියලා හිතන්නකෝ. එතකොට මේකත් එක්ක අපිට පුළුවන් කම්පියුටර්ස් කනෙක්ට් කරන්න මෙහෙම. මේකත් එක්ක අපිට මෙහෙම කම්පියුටර්ස් කනෙක්ට් කරන්න පුළුවන්. දැන් හැම කම්පියුටර් එකකටම ඉන්ඩිවිජුවල් කනෙක්ෂන් එකක් තියෙන හින්දා හැම එක්කෙනෙක්ම වෙන වෙනම තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ එක ලයින් එකක් ඩිස්කනෙක්ට් වුණා කියලා අනික් අයට ඒකේ බාධාවක් වෙන්නේ නැහැ. මේක තමයි ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක බේසික් ප්‍රින්සිපල් එක. මෙහෙම තමයි අපි ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන જાතිය හදන්නේ. දැන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් අපේ ඔෆිස් එකේ එක එක යුනිට් වලට අපිට මේ විදිහට ලෝකල් ඒරියා නෙට්වර්ක් හදන්න පුළුවන්. හදලා ඒව ටික ඕනනම් බ්‍රිජ් කරගත්තාම එකට එකට ඒව අතරත් data share කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක හරි සිම්පල් එකක්. හැබැයි ඇත්තටම කියනවා නම් සිම්පල් කියලා කිව්වට ඩිසයින් කරන්න ලේසි මේ හදන්න ලේසි මේන්ටේන් කරන්න ලේසි කියලා කිව්වට මේකේ ප්‍රොටෝකෝල්ස් අරව මේවා ගොඩක් තියෙනවා ඉතින්. එනකොට මේක තමයි සාමාන්‍යයෙන් යූස්ෆුල්ම නෙට්වර්ක් ටොපොලොජි එක විදිහට කතා කරන්නේ. ඊළඟට තව ටොපොලොජි එකක් තියෙනවා. ඒක ටිකක් large scale ටොපොලොජි එකක්. අපි ඒකට කියන්නේ tree ටොපොලොජි එක කියලා. tree ටොපොලොජි එකෙත් සර්වර් කම්පියුටර් එකක් තියෙනවා. ඒ එක්කම සර්වර් එකේ ඉඳලා එන බෑක්බෝන් එකකුත් තියෙනවා. අර කලින් කතා කරා වගේ බෑක්බෝන් එකකුත් තියෙනවා. බෑක්බෝන් එකක් තිබ්බ ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මේක බස් කියලා ටොපොලොජි එකක් වගේ කියලා. මොකද මේ බෑක්බෝන් එකෙන් යන නොඩ්ස් තියෙනවා තව. මේ හැම නොඩ් එකකටම ස්විච් එකක් කනෙක්ට් කරනවා. නැත්නම් හබ් එකක් කනෙක්ට් කරනවා. හරි. හබ් එකක් කනෙක්ට් කරනවා. කනෙක්ට් කරලා මේවට කම්පියුටර්ස් කනෙක්ට් කරන්න පුළුවන් වටේට. දැන් ඔයාලට පේනවා මේ බස් එකත් එක්කම ඇටච් වෙලා තියෙනවා ස්ටාර් එකකුත්. එතන ස්ටාර් එකයි ස්ටාර් එකයි බස් එකයි දෙකම එකට කනෙක්ට් වෙච්ච ටොපොලොජි එකක් විදිහට මේ ට්‍රී ටොපොලොජි එක කතා කරන්න පුළුවන්. ඒක ස්ටාර් බස් දෙකම තියෙන ටොපොලොජි එකක්. මේ හැම නොඩ් එකකම ස්විච් එකක් එක්ක කම්පියුටර් ගොඩක් කනෙක්ට් කරනවා. large scale computer network වලට පාවිච්චි කරන කම්පැනි නෙට්වර්කින් වලට වගේ පාවිච්චි කරන ටොපොලොජි එකක් තමයි මේ tree කියන ටොපොලොජි එක. එතකොට ඔය බෑක්බෝන් එක ගොඩක්ම අපි නෙමේ බෑක්බෝන් එක හයි කරගන්නේ. බෑක්බෝන් එක අපිට කවුරු හරි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් තමයි ගන්න වෙන්නේ. හිතන්න මේ හැම එකක්ම මේ හැම නොඩ් එකක්ම හිතන්න මේවා බ්‍රාන්චස් ශාඛා. එතකොට මේ ශාඛා දැන් ගම්පහ ශාඛාව, නිට්ටඹුව ශාඛාව එහෙම කියලා තියෙන ශාඛා මේ. ඒ ශාඛාවල තියෙන ලෝකල් ඒරියා නෙට්වර්ක් එක එකට කනෙක්ට් කරගෙන තියෙනවා SLT හරි කාගේ හරි ලයින් එකක් එක්ක ෆයිබර් කේබල් එකක් හරි මොකක් හරි එක්ක. මේකෙදි බෑක්බෝන් එක කොඇක්සියල්ම වෙන්නේ නැහැ. කොඇක්සියල් වලින් මේ වගේ බෑක්බෝන් හදන්නේ නැහැ. දැන් ඒවට ෆයිබර් වගේ වෙන ටෙක්නොලොජි පාවිච්චි කරනවා අන්ගයිඩඩ් වෙන්නත් පුළුවන් ඉතින්. ඒකට ඒක ටිකක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්. ඊළඟට ට්‍රී ටොපොලොජි එකත් එක්කම ආපහු කතා කරන්න පුළුවන් ටොපොලොජි එකක් තමයි මෙෂ් ටොපොලොජි එක. මෙෂ් කියන්නේ දැලක් වගේ. මෙෂ් දැලක් වගේ කිව්වම හැම කම්පියුටර් එකක්ම හැම කම්පියුටර් එකකටම කනෙක්ට් වෙලා තියෙනවා. හැම කම්පියුටර් එකක්ම හැම කම්පියුටර් එකකටම කනෙක්ට් හැම විදිහටම කනෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට හැම කම්පියුටර් එකක්ම හැම කම්පියුටර් එකකටම කනෙක්ට් වෙන්නේ කොහෙදිද? අපි මේ වගේක් දකින්නේ කොහෙදිද? ඉන්ටර්නෙට් එකේදී. ඉන්ටර්නෙට් එක තමයි මෙෂ් වලට තියෙන හොඳම එක්සැම්පල් එක. මොකද ඉන්ටර්නෙට් එකේදී හැම කම්පියුටරයක්ම හැම කම්පියුටර් එකකටම කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකට අපි කියනවා මෙෂ්. හරි හැම පැත්තටම අපිට අඳින්න පුළුවන් මේක. මේකට කියනවා අපි මෙෂ් කියලා. දැලක් වගේ. සාමාන්‍ය මෙෂ් එක ලේසියෙන් අඳින්නේ PC 5ක් දාලා. මම PC 5ක් දානවා. දාලා මම PC ටික
යා කරන ඔහොම හරි නොට් පහක් යා කරන්න ඔහොම ඕක දැක්ක ගමන් නිකන් මැද තරුවක් වගේ තමයි තියෙන්නේ. එතකොට ස්ටාර් කියලා පටල ගන්න එපා. ඒ අර කනෙක්ෂන් එකේ ඉඳලා තරුව හැදිලා තියෙන්නේ. ඒක තමයි මෙෂ් කියලා කියන්නේ. ඉතින් ওই විදිහට ටොපොලොජිස් කීපයක්ම අපිට කතා කරන්න පුළුවන්. මෙෂ් එකට හොඳම එක්සැම්පල් එක ඉන්ටර්නෙට් එක. මේක මම අර ගිය සතියේ හෝම්වර්ක් එකට තමයි මේක ඔන්න කතා කරේ. හරි. අපි අද කතා කරන්න යන අලුත් ටොපික් එකක්. ඒක තමයි network symbols. මොනවාද මේ network symbols කියලා කියන්නේ? දැන් අපි දන්නවනේ network එකක් අඳිද්දී network diagram එකක් අඳිද්දී අපි අඳන්නේ diagram එකක්. එතකොට ඒකේ තියෙන device පෙන්වන්න අපිට symbol පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙදි standard symbol කියලා category එකකුත් තියෙනවා. general symbol කියලා category එකකුත් තියෙනවා. දැන් generic symbol ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ නිකම්ම අපිට හිතෙන හැඩයක් දාලා. ඒකෙදි දැන් firewall එකක් අඳිනවා නම් අපිට පුළුවන් පොඩි තාප්පයක් වගේ මෙහෙම ඇඳලා graphically අපිට පුළුවන් ඒක represent කරන්න. පොඩ්ඩක් ගිනි ගන්නවා වගේ අඳිනවා. එතකොට ඒක firewall එක. ස්විච් එකක් අඳින්න ඕන නම් රවුටර් එකක් අඳින්න ඕන නම් නිකන් මෙහෙම මේ නිකම්ම ස්විච් රවුටර් කියලා පෙන්වන්න බොක්ස් එකක් පුළුවන් නැත්නම් පොඩි 3D මොඩල් එකක් විදිහට ස්විච් එක අඳිනවා. හරි. ඇඳලා මෙතන ඉතින් ස්විච් කියලා ලියන්නත් ඕන. හැබැයි දැන් ලොකු නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් ගත්තොත් එක්සාම්පල් එකක් විදිහට අපි ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරමු පොඩි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක්. මම නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක ජෙනරික් සිම්බල් වලින් තියෙන ඩයග්‍රෑම් එකකුයි ඊළඟට ස්ටෑන්ඩඩ් සිම්බල් වලින් තියෙන ඩයග්‍රෑම් එකකුයි. රයිට්. මම ඩවුන්ලෝඩ් කරගත්තා. අපි බලමු ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම් මේක ජෙනරික් සිම්බල් වලින් ඇඳලා තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක්. ඔයාලට පේනවා ඇති මේක ලොකු ඩයග්‍රෑම් එකක්. එතකොට මෙතන තියෙනවා ඉන්ටර්නෙට් එක through. එතකොට මේ ඇඳලා තියෙන රවුටර්. හරි අපිට ඉතින් රවුටර් කියලා එක එකපාර බැලූ බැල්මට පේන්නේ නැහැ. මොකද එයා ඇඳලා තියෙන එකක්නේ. අපිට මෙතනට රවුටර් කියලා ලිව්වොත් ඕක ටිකක් මීනින්ග්ෆුල් වෙනවා. මේවා රවුටර්. ඊට පස්සේ මේ තියෙන ස්විච්. හරි මේ තියෙන ස්විච්. එතකොට මේක ටිකක් ලොකු නෙට්වර්ක් එකක්. එතකොට ස්විච් එකත් එක්ක ලෝකල් ඒරියා නෙට්වර්ක් තියෙනවා. අපි ගෲප් කරගත්තොත් මේ තියෙන්නේ LAN එකක්. මේ පැත්තේ තියෙන්නේ මේ තව LAN එකක්. ඔක්කොම එකට ගත්තාම ඔක්කොම ටික වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. ඉතින් මේ පාවිච්චි කරලා තියෙන ජෙනරික් සිම්බල්ස්. හැබැයි කෙනෙකුට ඕන නම් පුළුවන් මේ ජෙනරික් සිම්බල් වෙනුවට මේ වගේ ස්ටෑන්ඩඩ් සිම්බල්ස් පාවිච්චි කරන්න. අපි සිම්පල් එකක් බලමු. මේ නෙට්වර්ක් එකේ ලැප්ටොප් එක ඩිස්ප්ලේ කරන්න ලැප්ටොප් එකක අයිකන් එකක් තියෙනවා. ඩෙස්ක්ටොප් එක ඩිස්ප්ලේ කරන්න ඩෙස්ක්ටොප් එකක අයිකන් එකක් තියෙනවා. මම ඒව ගැන නෙමෙයි ලොකුවට කතා කරන්නේ. ඒව ඇත්තටම
ඉම්පෝර්ටන්ට්ම නෑ. ඔයාට ඒවැ සිම්බල් සාමාන්‍ය විදිහට අඳින්න පුළුවන්. මේ අපි කතා කරපු නෙට්වර්ක් ඩිවයිසස් වල රවුටර් වල ඊට පස්සේ ස්විච් වල ෆයර්වෝල් වල අන්න ඒවට තියෙන සිම්බල්ස් තියෙනවා. දැන් මේක ගත්තොත් ස්විච් එක බලන්න හොඳට මේ ස්විච් එක ඇතුලේ ඇරෝස් දාලා තියෙන විදිය. ස්විච් එකක් රෙප්‍රසන්ට් කරද්දි මෙන්න මෙහෙම ක්‍රොස් ඇරෝ දෙකක් දාලා පෙන්වන්න ඕන ස්විච් එක. ඕක තියෙද්දි ඕක ස්විච් එකක් කියලා ලියන්න ඕනෙත් නැහැ. දැන් මේ ලියලා තියෙන ඩයග්‍රෑම් එකක් මම මේ ගත්තේ. ලියන්න ඕනෙත් නැහැ. එතකොට ඒක ස්විච් එකක් කියලා දැනගන්න ඕන. රවුටර් එක බලන්න. රවුටර් එකේ තියෙනවා මෙහෙම ඇතුළට එන ඊතල දෙකකුයි මෙහෙම එළියට එන ඊතල දෙකකුයි. දාලා මේක කොටුවක් විදියට අඳින්නත් පුළුවන්, රවුමක් විදියට අඳින්නත් පුළුවන්, කොහොමදත් කමන්නේ. වයර්ලස් ඇක්සස් පොයින්ට් එක ගත්තොත් ඒකේ ඒරියල් දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට කේබල් වලට කේබල් එක ෆයිබර්ද කේබල් එක ට්විස්ටඩ් පෙයාද ඒ ඔක්කොම පෙන්වන්න සිම්බල්ස් තියෙනවා. ඒ නෙට්වර්ක් සිම්බල්ස් පාවිච්චි කරලා තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් ස්ටෑන්ඩඩ් විදිහට අඳින්නේ. අඳින සොෆ්ට්වෙයාර් තියෙනවා වෙන වෙනම නෙට්වර්ක් ඩයග්‍රෑම්. ඒ සොෆ්ට්වෙයාර් එකක් කරා අපිට පුළුවන් අඳින්න. දැන් බලන්න මේකේ සර්වර් එකක් තියෙනවා. නේද? සර්වර් එක නම් ගොඩක් වෙලාවට ඒත් සාමාන්‍ය කම්පියුටර්මයි. විශේෂයෙන් ඔය මතක තියාගන්න ඕන ස්විච්, රවුටර්, මොඩම්, ෆයර්වෝල්, Wi-Fi access වගේ දේවල් වලට තියෙන සිම්බල්ස් විතරයි. එතකොට දැනට නෙට්වර්ක් ස්ටෑන්ඩඩ් සිම්බල් වලින් අඳින්න කවදාවත් එක්සෑම් එකට ඇවිල්ලා නැහැ. මට මතක හැටියට පාස් පේපර් එකක හරි එක චූටි ඒගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්නයක තිබ්බ ඩයග්‍රෑම් එකක සිම්බල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ අහලා තිබ්බ එකක. හැබැයි අඳින ඒවට තාම ස්ටෑන්ඩඩ් ඩයග්‍රෑම් වලින් අඳින්න කියලා නැහැ. දැන් ඔයගොල්ලොන්ට මොකක් හරි ඉවෙන්ට් එකක් දෙනවා ඒගොල්ලෝ මෙහෙම නෙට්වර්ක් එකක් හදන්න නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් ඩිසයිඩ් කරලා තියෙනවා. ඒ නෙට්වර්ක් එකට ඕන කරන ඩයග්‍රෑම් එක ඔයා ඇඳලා පෙන්නන්න කියලා විභාගෙට එනවා කෙලින්. එතකොට ඔයා මේ විදිහට සිම්බල්ස් දාලා තමයි අඳින්න ඕන. ඉතින් අපි නෙට්වර්ක් සිම්බල්ස් මොනවද කියන එක ඉගෙන ගන්න ඕන. රයිට්. එහෙනම් මොනවද මේ නෙට්වර්ක් සිම්බල්ස් වර්ග? නෙට්වර්ක් සිම්බල්ස් වර්ග අපිට මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෙට්වර්ක් අඳිද්දී මම අර කිව්ව ජෙනරික් සිම්බල්ස් ගත්තොත් හරිද? ඒ වගේම මේ ස්ටෑන්ඩඩ් සිම්බල්ස් ගත්තොත් දැන් ස්ටෑන්ඩඩ් සිම්බල්ස් වල ඇත්තටම අයිතිකාරයෝ තමයි සිස්කෝ. හරි සිස්කෝ ස්ටෑන්ඩඩ් වලට තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් වලට ඕන කරන අයිකන්ස් අඳින්නේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම ගත්තොත් ජෙනරික් සිම්බල්ස් විදිහට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සිම්බල්ස් විදිහට මෙන්න මේවා අපිට කතා කරන්න පුළුවන්. මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් උත් බලා ගන්න පුළුවන්. බලන්න ඊතර්නෙට් එකක්, ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්, රින් එකක්, බස් එකක්, තව කමියුනිකේෂන් ලින්ක් එකක් අඳින හැටි, ස්ටාර්, කන්සර්වර්, කේබල් අඳින හැටි, ප්ලොටර් ඒවට රූපනේ පාවිච්චි කරලා තියෙන ඇත්ත රූප වලින් ඇඳලා තියෙනවා. ඉතින් මෙහෙම නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අපිට අඳින්න පුළුවන් ඇත්ත රූප දාලා. එතකොට මේ වගේ පොඩි පින්තූර අපිට ක්ලිප් ආර්ට්ස් විදිහට අරගෙන හරි එහෙම අඳින්න පුළුවන්. හැබැයි ඒක ස්ටෑන්ඩඩ් නෑ. තේරුණා නේද? ඒ ඩිවයිස් එක අපි එතනට දාලා අනිවාර්යෙන් නමත් එතනින් ලියන්න ඕන. මොකද පින්තූරයක් පෙන්නුවට අපිට ඒක හරියටම කියන්න බැරි හින්දා. හැබැයි ස්ටෑන්ඩඩ් සිම්බල්ස් ගත්තොත් එහෙම දැන් සිස්කෝ ස්ටෑන්ඩඩ් සිම්බල් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වැදී අපිට හැම හැම ඩිවයිස් එකක්ම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අයිකන් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේකෙදි ඕගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ ඔක්කොම ඕනේ නැහැ ඕගොල්ලෝ බලා ගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන සිම්බල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ රවුටර් කියන එක. රවුටර් එක ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එතකොට ඕක කොටුවක් ඇතුලේ වෙන්නත් පුළුවන්. මේ වගේ රවුමක් ඇතුලේ වෙන්නත් පුළුවන්. අතින් ඩයග්‍රෑම් අඳිද්දි ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් සිම්බල්ස් වලින් අහන්න නැතුව ඉඳී. මොකද ස්ටෑන්ඩඩ් සිම්බල්ස් වලින් අතින් අඳින්න අමාරු හින්දා. එතකොට රවුටර් එක ගැන මම තව ඉමේජ් එකක් ගන්නම් ඔය ටික.
එක ගමු අපි. ඒක ක්වොලිටි එක මදිනේ. මේක ගමු. එතකොට මෙන්න මේ රවුටර් එකේ ෂේප් එක මතක තියාගන්න. රවුටර් එක. ඊළඟට රවුටර් එක ATM රවුටර් එක නැත්තම් මේක ස්විච් එකත් එක්ක තියෙන රවුටර් එක ඔයගොල්ලෝ ගෙවල් වල පාවිච්චි කරන්නේ. ඒක. ඊට පස්සේ ස්විච් එක. මේ අන්ඩර්ලයින් වෙන ඒවා තමයි ඕන. මෙහෙමත් අඳිනවා වර්ක් ගෲප් ස්විච් එක. මේ අයිකන් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. බ්‍රිජ්. ඊළඟට කේබල් කනෙක්ෂන්. දැන් පියර් ටු පියර් කනෙක්ෂන් එකක් නම් අපිට මෙහෙම සිම්බල් එකකින් මේකේ දෙපැත්තට ඊතල දෙක කනෙක්ෂන් දාලා ඒ කියන්නේ අපි අඳිනවා මේ පැත්තෙන් එක PC එකක් මෙතනට මෙහෙම දානවා ඩෑෂස් වලින් දාලා මෙහෙම ඇඳලා මේකේ පියර් ටු පියර් කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක පියර් ටු පියර් නෙට්වර්ක් එකක් කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙනවා කොඇක්සියල් ෆයිබර් ට්විස්ටඩ් පෙයා කියලා ලයින් වර්ග තුනක්. එතකොට ඒවා අපි කොහොමද පෙන්වන්නේ? දැන් අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳිද්දී ඩිවයිස් එකක ඉඳලා තව ඩිවයිස් එකකට අඳිනවනේ කනෙක්ෂන් එකක්. දැන් මෙතන තියනවා කියලා හිතන්නකෝ ස්විච් එක. ඒතර අපි ස්විච් එක කොහමද අඳින්නේ? දැන් ඔන්න මතක තියාගන්න දැන් අඳින විදිහ හරි. ස්විච් එකක් අඳිනවා නම් ඔයා අඳින්න ඕන මෙහෙම බොක්ස් එකක්. ඇඳලා අපි වර්ක් ගෲප් ස්විච් එකක් කියලා හිතමුකෝ. එතකොට බලන්න ඒකේ ඊතල දෙකක් එළියටයි දෙකක් ඇතුළටයි අඳින විදිහක් තියෙනවා මේ බලන්න. මෙහෙම. මේ පැත්තට වම් පැත්තට ඊතල දෙකයි දකුණු පැත්තට ඊතල දෙකයි. නැත්තම් අර කලින් මම පෙන්නපු ATM ස්විච් එක විදිහට. හරි ඒ සිම්බල් එක මෙතනට දානවා. මෙහෙම අඳින්න පුළුවන් ඕන නම්. මම දානවා. දැන් ස්විච් එකේ ඉඳලා PC. මෙහෙම මෙතන එක PC එකක්. කම්පියුටර් වලට පාවිච්චි කරන සිම්බල්ස් මොනවද? මේ තියෙන්නේ කම්පියුටර් එකක් අපිට අඳලා පෙන්වන්න පුළුවන් normal PC එකක් වගේ ලැප්ටොප් ඒ වගේ ඒවා අපිට එහෙම අඳින්න පුළුවන්. හරි දැන් මෙතන එහෙම වර්ග ගොඩක් නැහැ මේ මං ගත්ත ඩයග්‍රෑම් එකේ. නමුත් ඔයාලට PC එකක් normal අඳින්න පුළුවන්. ඒවා එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. PC එකක් අඳිනවා ඇඳලා මෙන්න මේ ලයින් එකේ එක තැනක මෙන්න මෙහෙම රවුම ඇතුලේ බලන්න සිම්බල්ස් තුනක් තියෙනවා කොඇක්සියල්ද ෆයිබර්ද ට්විස්ටඩ් පෙයාද. දැන් මේ වගේ ලෝකල් තැනකට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ට්විස්ටඩ් පෙයා එකක්. එතකොට ට්විස්ටඩ් පෙයා සිම්බල් එක මෙන්න මේ වගේ චේන් එකක් වගේ තියෙන මෙහෙම සර්කල් එකක් තියෙනවා. මේ පැත්තට මෙහෙම කෑල්ලයි මේ පැත්තට මෙහෙම කෑල්ලයි. මේක රවුමක් ඇතුලේ. ඔහොම ඇඳලා තියෙනවා. එතකොට අපි දන්නවා ඕක මොකක් කියලාද? ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා අපි දන්නවා. එතකොට ඒක පොඩි ට්විස්ටඩ් පෙයා එකකින් කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ හිතන්නකො මේක දැන් කනෙක්ට් කරලා තියෙනවා කියලා රවුටර් එකකට. එතන මම රවුටර් එක මෙතන අඳින්නම්කෝ. රවුටර් ගොඩාක් වෙලාවට අඳින්නේ සර්කල් එකක්ම තමයි. එතකොට මේක ඇතුලේ ඊතල දෙකක් මෙහෙම ඇතුළට දාලා දෙකක් එළියට දාන්න. හරි මේක ඊට පස්සේ මේ රවුටර් එක තව රවුටර් එකකට කනෙක්ට් කරනවා කියලා අඳින්න මෙහෙම. අපි හිතමු එහෙම. මෙහෙම ඇඳලා කියලා හිතන්නකෝ. මේක එක තැනක මෙන්න මෙතන සර්කල් එකක් දාලා මෙන්න මේ සිම්බල් එක පාවිච්චි කරනවා ඊතල දෙකක්. මෙහෙම එක ඊතලයයි මෙහෙම එක ඊතලයයි. දැන් මොකද්ද මේ රවුටර් දෙක ලොකු ලොකේෂන් ඈත ලොකේෂන් දෙකක තමයි ඇත්තේ. අඩුම තරමේ මීටර් 500ක්වත් ඇති. ඒ හින්දානේ ෆයිබර් පාවිච්චි කරන්නේ. තේරුණා නේද? අඩුම තරමේ මීටර් 100කට වැඩි. දැන් ප්‍රශ්නේ දෙනවා. මෙන්න මෙහෙම ලොකේෂන් දෙකක් තියෙනවා. එතන ඉඳලා මීටර් 100කට වඩා එහායින් තමයි අනික් කම්පියුටර් එක තියෙන්නේ කියලා. දැන් ඔයාලට ට්විස්ටඩ් පෙයා අඳින්න බෑ. එතකොට ඔයාගේ ඩයග්‍රෑම් එකේ තියෙන්න ඕන ෆයිබර් වලින් ඇඳලා කියලා. දැන් ස්ටෑන්ඩඩ් සිම්බල් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලට මේ කේබල් එක ගාව ලියන්න වෙනවා වරහන් ඇතුලේ ෆයිබර් කනෙක්ෂන් කියලා.
තේරුණාද? හැබැයි ස්ටෑන්ඩඩ් සිම්බල් වලින් ඔයා දාලා තියෙනවා නම් එහෙම කරන්න ඕනේ නැහැ. ඒ විදිහට ඇඳලා පෙන්නන්න පුළුවන්. ක්ලවුඩ් එකක් නැත්නම් ඉන්ටර්නෙට් එකක් මොනවා හරි ඉන්ටර්නෙට් ත්‍රූ කරන දෙයක් ඔයාලට වලාකුලක් වගේ පෙන්වන්න පුළුවන්. එතකොට මේකට කනෙක්ට් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මෙහෙම. හරි ඒකට කනෙක්ට් කරන්න එතකොට පාවිච්චි කරන මීඩියම් එක මොනවා හරි ඒක මෙතන අපිට රවුන්ඩ් කරලා ඇඳලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මීඩියම් අඳින ඒවා ඒ ලෙවල් වලට ඇවිල්ලා නැහැ. එහෙම එන්නේ නැහැ. ඒ වුණාට ඒක මතක තියාගන්න. ඊළඟට ස්පීකර්ස් මයික්‍රොෆෝන්ස් ඒවට පාවිච්චි කරන්නේ සාමාන්‍ය සිම්බල්ම තමයි. බ්‍රිජ් එක අර නෙට්වර්ක් දෙකක් එකට කරන්න අපි පාවිච්චි කරනවා කියලා කිව්වේ. ලෝකල් ඒරියා නෙට්වර්ක් කීපයක් එකට කරනවා නම් එතකොට බ්‍රිජ් එක යූස් කරන්න ඕන. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාලට කියනවා මෙහෙම ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් ඔයා ඒක අඳිනවා ඒ සිම්බල් එක දාලා ඒක අඳිනවා එතන. ඒකට කම්පියුටර් කීපයක් කනෙක්ට් කරලා තියෙනවා. තව ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් තියෙනවා. ඒකත් අඳිනවා එහෙම. ඒකට කම්පියුටර් කීපයක් කනෙක්ට් වෙලා තියෙනවා. මේ දෙක එකට කරන්න ඕන. ඉතින් ඔයා මෙතනට අඳින්න ඕන මොකද්ද? සෝරි. මෙතනට අඳින්න ඕන බ්‍රිජ් එක. ඔහොම ඇඳලා තියන්න. පොඩි 3D ගතියක් ඒ තියෙනවා ඒ අයිකන් වල මොකද නෙට්වර්ක් අඳින software වලින් එහෙම ඇඳෙන හින්දා අතින් අඳින්නේ නැහැ නෙට්වර්ක් ඩයග්‍රෑම් කොහොමත් කම්පියුටරෙම තමයි අඳින්නේ හරි. ඔයගොල්ලන්ට එක්සෑම් එකට එන හින්දා මම මේ කියන්නේ. ඉතින් ඒ ෂේප් එක දානවා එතනට. එතකොට ඒක බ්‍රිජ් එකක්. ඉතින් ඒ විදිහේ ෂේප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් බිල්ඩින් වගේ දේවල් ඒ වගේ දේවල් අයිඩෙන්ටිෆයි කරන්න ඕන නම් ඒවට normal icon පාවිච්චි කරනවා. මෙන්න මේ ස්පෙෂල් දේවල් ටිකක් අපිට කතා කරන්න පුළුවන්. ඔය එන්ක්‍රිප්ෂන් වලදී ගන්නෙ. ඒ වගේම ඩේටාබේස් එක. ඩේටාබේස් එකකුත් අපිට ඇඳලා පෙන්නන්න පුළුවන් මේ වගේ. කී ලොක් ඇන් කී. දැන් සාමාන්‍යයෙන් නෙට්වර්ක් එක ඇක්සස් ඔය එන්ක්‍රිප්ට් කරලා නම් තියෙන මේ වගේ දේවල් වලට මේ පොඩි ඉබ්බෙක්ගේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉබ්බ දැක්ක ගමන් මතක් වෙන්න ඕන මේක එන්ක්‍රිප්ටඩ් නෙට්වර්ක් එකක්. මේ ලොක් කරලා තියෙන්නේ. හැමෝටම මේකේ data කියවන්න බෑ කියන අයිඩියා එක එන්න ඕන. ඉතින් ඊට පස්සේ තව මෙතන ගත්තොත් වයර්ලස් රවුටර්. වයර්ලස් රවුටර් වල එන්නේ වැඩිපුර ඒරියල් එකක් එනවා. එච්චරයි. රවුටර් එක ඇඳලා පොඩි ඒරියල් එකක් දැම්මා. හරි ඉතින් ඒකම ස්විච් එකත් එක්කම තියෙනවා නම් මෙන්න මෙහෙම වගේ සිම්බල් එකකට ඒරියල් එකක් දාගන්න පුළුවන්. මේක නම් ගිගාබයිට් ස්විච් එකක් නෙමෙයි ගිගා. ඕගොල්ලන්ට එහෙම ස්විච් වර්ගීකරණයක් නැහැ. ඒකින්ද මේ උස අඩුවට උස වැඩිවට අඳිනවා කියලා කතාවක් ඕගොල්ලෝ කරන්න ඕනේ නැහැ. මේ වගේ එකකට පොඩි ඒරියල් එකක් ඇවිල්ලා තියෙනවා නේද? එතකොට මේ තමයි අපේ ගෙවල් වල ඔය තියෙන රවුටර් එක කියලා එක. ඒක. එතකොට ඒකේ ස්විච් එකක් තියෙනවා. රවුටිනුත් තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේ Wi-Fi තියෙනවා. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ මොඩම් එක. මෙන්න ඊළඟ එක. මොඩම් එක ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ සිම්බල් එකක්. දෙපැත්තට ඊතල දෙකක් දාලා. මේ සිම්බල් එකත් මොඩම් වලට ගන්නවා ගොඩක් වෙලාවට. ඔයා දෙපැත්තට ඊතල දෙකක් තියෙන සිම්බල් එකක් ඇඳගත්තාම හරි මොඩම් එකකට. ඉතින් මේක ඕන වෙන්නේ මතක තියාගන්න ඕගොල්ලන්ට තාම අඳින්න කියලා එකක් නැහැ ඕකේ. ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහද්දී අහලා තිබ්බොත් ඒ මොනවද කියන එක අඳුරගන්න ඔයාලට ඕක පාවිච්චි කරන්න වෙනවා. දැන් මේක බලන්න ග්‍රවුන්ඩ් ටර්මිනල් එකක් තියෙනවා මේ Wi-Fi මේ සෝරි මේ මොනවාද සැටලයිට් කමියුනිකේෂන් එකක්. ඊට පස්සේ සැටලයිට් ටවර් වගේ දේවල් වලට සාමාන්‍ය සිම්බල් පාවිච්චි කරලා මඳින්න පුළුවන්. ඒවට එහෙම සම්මත නැහැ. හරිද? ඒ ටික ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. අයිකන් විදිහට කතා කරන්න පුළුවන්. මේ තියෙන සැටලයිට් ටවර් වර්ග හරි ඇන්ටනා ෆයර්වෝල් වලට බිත්තිය ඒ වගේව පාවිච්චි කරන්න පුළුවන්. මම ඊළඟට කතා කරන්න යන්නේ නෙට්වර්ක් එකක තියෙන ඩිවයිස් කොහොමද නෙට්වර්ක් එකක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නේ. එතකොට මේ ඩිවයිස් අයිඩෙන්ටිෆිකේෂන් එක ගැන කතා කරද්දී අපිට දැන් එක්සැම්පල් එක ඕක මෙහෙම මේක ගැන කතා කරන්න ඕනේ. දැන් ස්විච් එකක් තියෙනවනේ. එතකොට මේ ස්විච් එක හරහා කම්පියුටර් එකක් තව කම්පියුටරයක් එක්ක කනෙක්ට් වෙනවා. සෝරි. කම්පියුටර් එකක් ඔන්න මෙතන එක PC එකක්. මෙතන තව PC එකක්.
එතකොට මේක PC1 කියලා ගමු, මේක PC2 කියලා ගමු. මේක තමයි ස්විච් එක කියලා ගමුකෝ. එතකොට දැන් මේ ස්විච් එකට තවත් කම්පියුටර් කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන්නේ. එහෙම තියෙද්දි මේ PC1 එකේ ඉඳලා PC2 එකට data එකක් යවන්න ඕන වෙනකොට PC1 එක කොහොමද PC2 එක uniquely identify කරගන්නේ? data එක කොහොමද PC2 එක හරියටම අඳුරගෙන PC2 එකට data එක ගෙනියන්නේ? ඉතින් මේ වැඩේට අපිට කතා කරන්න වෙන දේවල් දෙකක් ගැන ඕගොල්ලොන්ට තියෙනවා. මොනවාද ඒවා? එකක් තමයි MAC address කියන જાතිය. MAC media access control address. අනික එක තමයි internet protocol address. එතකොට මෙන්න මේ ක්‍රම දෙක පාවිච්චි කරලා තමයි device එකක් තව device එකක් හරියට අඳුරගන්නේ network එකක් ඇතුලේ. මොකද network එකක් කියන්නේ devices 1000 ගාණක් කනෙක්ට් වෙලා තියෙන තැනක් වෙන්න ඇතිනේ. අන්න එතකොට MAC address එක නැත්නම් IP address එක පාවිච්චි කරලා අපිට පුළුවන් device uniquely identify කරගන්න. ඉතින් device uniquely identify කරගන්න ඇත්තට MAC address වලින් විතරයි IP address කියන්නේ වෙන වැඩක්. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ මේ MAC address කියන්නේ මොකක්ද කියලා. right. ඉතින් අපි මේ MAC address එක ගැන කතා කරනකොට media access control එක ගැන කතා කරනකොට MAC address එක assign කරනවා හැම network interface එකකටම. මේ interface විදියට අපිට identify කරගන්න පුළුවන් එකක් තමයි Ethernet. ඒ වගේම තව එකක් තමයි Wi-Fi. තව එකක් තමයි Bluetooth. ඕගොල්ලෝගේ ෆෝන් එකේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා settings වල settings වල තියෙනවානේ ඔය යටම ෆෝන් එක ගැන බලන්න about ඒකේ තියෙනවා phone status. ඔය එමි numbers අරව මේවා save වෙලා තියෙන තැන. එතනට ගියාම මගේ මොබයිල් ෆෝන් එකේ වගේම ඕගොල්ලන්ගේ හැම කෙනාගේම එහෙම වෙන්න ඕන. හැම කෙනාගේම මොබයිල් ෆෝන් එකේ MAC address දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එකක් බලන්න එකක් Wi-Fi MAC address කියලා දාලා ඇති. Wi-Fi MAC. තව එකක් දාලා ඇති Bluetooth address කියලා. බලන්න තියනවද කියලා. Wi-Fi address එක කියලා එකක් තියෙනවා. Bluetooth address එක කියලා එකක් තියෙනවා. මගේ මේ PC එකෙත් MAC address එකක් තියෙනවා. දැන් මගේ PC එකේ තියෙනවා network port එකක් මගේ laptop එකේ තියෙනවා. RJ45 connector එක. මෙන්න මෙහෙම තියෙන්නේ. laptop වල තියෙනවමනේ මේක. මේවා නැති laptop තියෙනවා. MacBook වල එහෙමත් මේවා නැහැ. මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මගේ computer එකේ Wi-Fi තියෙනවා. මගේ computer එකේ Bluetooth තියෙනවා. දැන් මේ තුනම network interface නේද? මේ තුනම network interface තුනක්නේ. මම network interface කියලා කතා කරේ network එකට අපේ computer එක high කරන්න පුළුවන් විදිහ. එතකොට මේ තුනම network interface. දැන් මගේ computer එකේ network interface තුනක් තියෙනවා, phone එකේ network interface දෙකක් තියෙනවා. මේ හැම interface එකක්ම අපි එහෙමයි කිව්වේ. බලන්න ලියාගත්තු විස්තරේ කොහොමද තියෙන්නේ කියලා. MAC address is a unique identifier assigned to a network interface controller for use as a network address in communicate within a network segment. interface වලට තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ හැම එකකටම වෙන වෙනම මොනවද තියෙන්න ඕන? MAC address තියෙන්න ඕන. දැන් මගේ laptop එකේ MAC address එක මම පෙන්නන්නම්. අපි command prompt එක open කරලා මම කෝඩ් එකක් ගැහුවා. කෝඩ් ගැන අපි පස්සේ කතා කරමු. ඔයාලට පේනවද? මම මේ වෙලාවේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්නේ Wi-Fi වලින්.
ඒකේ බලාගෙන එනකොට අපිට ඇඩ්‍රස් එකක් හම්බ වෙනවා ෆිසිකල් ඇඩ්‍රස් කියලා. මේ තියෙන ෆිසිකල් ඇඩ්‍රස් එක මෙතන. මේක. මේ ෆිසිකල් ඇඩ්‍රස් එකේ ස්වභාවය ඒක නිකන් ටයිප් එක දිහා බලන්න. ඒක නිකන් බැලුවොත් හෙක්සාඩෙසිමල් view එකක් නේද තියෙන්නේ. හෙක්සාඩෙසිමල් වගේ ෆෝමැට් එකකින් නේද ලියලා තියෙන්නේ. CF වගේ අකුරු එන්නේ ඒකනේ. ඔය මගේ Wi-Fi MAC ඇඩ්‍රස් එක. කම්පියුටරේ ෆිසිකල් ඇඩ්‍රස් කියලා තමයි ඒක කියන්නේ. මේ තියෙන්නේ මගේ ඊදර්නෙට් එකේ MAC ඇඩ්‍රස් එක. Bluetooth MAC ඇඩ්‍රස් එක මට මෙතනින් බලන්න බෑ. Bluetooth MAC ඇඩ්‍රස් එක මේ කොහෙවත් පෙන්නලා නැහැ. හරි? නෑ මේ තියෙන එක තමයි Bluetooth එක. මේ Bluetooth එක. එතකොට ඊදර්නෙට් අනික් එකකෝ. local area Wi-Fi එක තියෙනවා. මේ තියෙන ඊදර්නෙට් ඇඩැප්ටර් එක මෙතන තියෙනවා. හැම ඉන්ටර්ෆේස් එකක්ම මේකේ තව මේකේ මේ wireless LAN adapter local area connection 1 2 කියලා දෙකක් තියෙනවා. එතකොට මේ දෙකටත් වෙනම MAC address virtual adapter වල පාවිච්චි කරලා තියෙනවා. ඒක අපි මෙතනදි කතා කරන්න ඕනේ. අපේ ඇත්තටම කනෙක්ට් වෙලා තියෙන්නේ දැන් මේක disconnected media එක. මේක කනෙක්ට් වෙලා නැහැ. මම කේබල් එක ගහලා නෙමෙයි ඉන්නේ. ඒකින්ද මේ ඇඩ්‍රස් එක දැන්ට වැලිඩ් නැහැ. වැඩ කරන්නේ නැහැ. හැබැයි යුනිට් එක අඳුරගන්නේ ඔහොම. ඊළඟට මගේ Wi-Fi එක ස්ටේටස් දැන්ට මේක connected. හරි? Wi-Fi එක අඳුරගන්නේ මෙහෙම. Bluetooth connect නැහැ දැනට. ඒක අඳුරගන්නේ මෙහෙම. එහෙනම් එක කම්පියුටර් එකකට මේ MAC address කියන ඒවා එකකට වඩා තියෙන්න පුළුවන්. ඇයි ඒවා assign කරලා තියෙන්නේ මොනවටද? interface එක. මම එකයි කිව්වා ඔයාගේ ෆෝන් එකේ බලන්න මේ address හම්බ වෙනවා. මේ address වල තියෙන වාසිය මොකද්ද? මේ address වල සෑහෙන වාසි තියෙනවා. හිතන්නකෝ ඔයාගේ router එක configure කරන තැනට යනවා. router configure කරන තැනට router configuration මම පස්සේ කතා කරන්නම්. හරි දැනට router එක configure කරන තැනට යනවා. ඊළඟ මම router එකට log වෙනවා මෙහෙම. right. මේ router එකේ interface setup වල මම wireless settings වලට ගිහිල්ලා Wi-Fi settings වලට ගිහිල්ලා මම මෙන්න මෙතන බලන්න මේකේ තියෙනවා wireless MAC address filter කියලා. දැන් මේකේ wireless MAC address 8ක් enter කරන්න පුළුවන් මගේ router එකට. මම deactivate කරලා තියෙන්නේ. මම activate දානවා මෙතනට. activated දාලා අර මගේ ෆෝන් එකේ තියෙන Wi-Fi MAC address එක, laptop එකේ තියෙන Wi-Fi MAC address එක, ඒ Wi-Fi MAC address ටික මේවට දානවා. හරිද? දාලා save කරගන්න. දැන් මගේ Wi-Fi username එක password එක කවුරු හරි දැනගත්තත් මගේ router එකට connect වෙලා internet access කරන්න බෑ. මොකද මගේ router එකෙන් access දෙන්නේ කාටද? ඔය කියන Wi-Fi address වලට විතරයි. ඕනනම් මට ඔය දැන් allow නේ. මට ඕනනම් ඕක deny කරන්නත් පුළුවන්. deny දාලා තිබ්බොත් මේ දාලා තියෙන address වලට internet නැහැ. අනික් අයට internet තියෙනවා. connect වෙන්න පුළුවන් local area network. හැබැයි internet නැහැ. අන්න MAC address එකක් පාවිච්චි කරන්න පුළුවන් විදිහක් අපිට. MAC address එක කියන එක මතක තියාගන්න device එකක් uniquely identify කරගන්නවා. මොකෙන්ද? එයාගේ interface එකෙන්. device එකක් uniquely identify කරගන්න එයාගේ interface එකෙන් මතක තියාගන්න. එතකොට එක device එකක් ඇතුලේ MAC address එකකට වඩා තියෙන්න පුළුවන් කියන එක ඔයාලට මතක තියෙන්නම ඕන. එක device එකක් ඇතුලේ MAC address ගොඩක් තියෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මම electronic device හදන company එකක් කියලා. මං හදනවා Wi-Fi card. මං හදනවා Wi-Fi dongle. Wi-Fi dongle manufacturer කෙනෙක් මම. USB dongle තියෙන Wi-Fi පොඩි ඔය desktop PC වලට එහෙම Wi-Fi නැති වුණාම මේක ගෙනහිලා ගහගත්තාම Wi-Fi තියෙනවා. මෙන්න මේවා හදන කෙනෙක් මම. පොඩි dongle ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ item තියෙනවා කඩේ ගන්න. 750ට 800ට තියෙනවා. මම ඉස්සෙල්ලාම මොකද්ද කරන්න ඕන? මමනේ manufacturer. මම මොනවද කරන්න ඕන? මම අර IEEE කියන කට්ටියගෙන් ඉස්සෙල්ලාම ලයිසන් එකක් ගන්න ඕන. මොකද මම හදන්නේ
කමියුනිකේෂන් ඩිවයිස් එක. මේ ඩිවයිස් එක IEEE 802 වලට අනුකූල වෙන්න ඕන. එහෙනම් මට ඕන විදිහට මේ ඩිවයිස් එක හදලා හරියන්නේ නැහැ. එහෙම හදනේවා තියෙන ඕන තරම්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අර එමි නම්බර්ස් එමි IMEI නම්බර් එක ෆෝන් වලට තියෙනවනේ. ඒතර ෆෝන් එක ඩිවයිස් එකක් විදිහට යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඔය එමි එකේ. එමි එක ස්ටෑන්ඩඩ් එකක්, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක්. හැබැයි චයිනීස් ෆෝන් වල එමි සේම් එමිම රිප්ලේස් වෙනවා. ඒකයි ලංකාවේ ටෙලිකමියුනිකේෂන් රෙගියුලේෂන් කමිෂන් එකෙන් TRC එකෙන් ඇප්‍රූවල් එකක් දෙන්න මොබයිල් ෆෝන් වලට. TRC ඇප්‍රූවල් එක සර්ටිෆයි කරාට පස්සේ තමයි මේ ෆෝන් එක ලංකාවේ විකුණන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වෙරිෆයි කරගන්නවා ලංකාව ඇතුලේ ඩුප්ලිකේට් එමි නැහැ කියලා. ඒගොල්ලන්ට ඕනනම් පුළුවන් ඒගොල්ලොන් ගාව රෙජිස්ටර් වෙලා නැති එමි තියෙන ෆෝන් වල සර්විස් නවත්තන්න. අන්න ඒ වගේ වැඩක් මෙතනදිත් වෙනවා. මෙතනදි මොකද්ද වෙන්නේ? දැන් මමනේ මැනුෆැක්චරර් Wi-Fi dongle හදන. මම මේ IEEE 802 ලයිසන් එකක් ගන්නවා. මට MAC address range එකක් මම හදන්න යනවා ඩිවයිස් 1000ක් නම් මගේ quantity එක 1000යි. මම dongle 1000ක් හදන්න යන්නේ. එහෙනම් මම මේගොල්ලොන්ගෙන් රිසර්ව් කරගන්න ඕන මොනවාද? ඉස්සල්ලාම MAC 1000ක්. MAC address 1000ක් රිසර්ව් කරගන්න ඕන. මම මේ ඩිවයිස් 1000ට අන්න ඒ MAC 1000 තමයි දාලා දෙන්න ඕන. ඇයි MAC කියන්නේ යුනික් ඇඩ්‍රස් එකක්. අපි බලමු MAC ඇඩ්‍රස් එක කොයි වගේද කියලා. දැන් අර ඕගොල්ලන්ට මම පෙන්නපු ඩීටේල් එක ඔයාලට MAC ඇඩ්‍රස් එකක් දකින්න ඇති තියෙන ෆෝමැට් එක කොහොමද කියලා. MAC ඇඩ්‍රස් එකේ ෆෝමැට් එක කොයි වගේද MAC ඇඩ්‍රස් එකේ ෆෝමැට් එක තියෙන්නේ? hexadecimal numbers දෙක නේද? දැන් මගේ ෆෝන් එකේ Wi-Fi MAC ඇඩ්‍රස් එක තියෙන්නේ 7C ඩෑෂ් එකක් එනවා නැත්නම් මෙහෙම කෝලන් එකක් එනවා ඊට පස්සේ FD බලන්න ඕගොල්ලෝගේ ෆෝන් වලත් ওই විදිහට ඇති 6B 39 FF 4E ඔන්න ඔය කියන ෆෝමැට් එකට තමයි MAC ඇඩ්‍රස් එකක් හැදලා තියෙන්නේ. ඒ කියන්නේ hexadecimal 2 digit numbers set 6කින් තමයි MAC address එකක් හැදෙන්නේ. දැන් MAC address එකක් device එක හදනකොට device එක program කරලා අපිට assign කරන්න පුළුවන්. මම ඕගොල්ලන්ට IoT lesson එකේදී MAC address එකක් device එකකට දාන හැටි කියලා දෙනවා. එතකොට MAC address එක අපිට ඔය IEEE ළඟින් reserve කරන්න ඕනේ. අපිට හිතෙන එකක් දාලා program කරන්න පුළුවන්. හැබැයි එතකොට මොකද වෙන්නේ? එකම MAC address එක තියෙන device දෙකක් same network එකකට connect වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එකම MAC address එක තියෙන device දෙකක් same network එකට connect වුණොත් MAC එක merge වෙනවා. දැන් identify කරගන්න බෑ device Aද device Bද. එකපාරක් මම මෙහෙම වැඩක් කරා. මම SIM reader එකක් ගෙනාවා. හරි? SIM readers තිබ්බා. ඒ දවස්වල තිබුණා. දැන් TRC approval නැහැ ඒවට. SIM reader එකක් ගෙනල්ලා blank SIM එකකුත් කඩෙන් අරන් ආවා. blank SIM තිබ්බා ඉස්සර කඩේ ගන්න. හරි? all in one SIM කියලා මේවට කියන්නේ. මේ empty SIM එකක් මං කඩෙන් ගෙනාවා. ගෙනල්ලා මගේ dialog SIM එක original SIM එක මම SIM reader එකෙන් copy කරගත්තා. මේකේ data ටික ඔක්කොම copy කරගත්තා data ටික. මේ SIM එක ඇතුලේ තියෙන. අපිට read කරන්න බෑ ඔය encrypt කරලා තියෙන. හැබැයි මම data ටික copy කරගත්තා. copy කරලා මම මේකට paste කරා. දැන් මගේ phone number එක තියෙනවා. මේකට copy කරගත්තාම මගේ phone number එක තියෙන තව SIM එකක් තියෙනවා. ඊට පස්සේ මම මේ දෙකම දැම්මා phone දෙකකට. දෙකටම සිග්නල් එනවා. දෙකෙන්ම කෝල් ගන්න පුළුවන්. හැබැයි කෝල් එද්දි දැන් කෝල් එකක් එනවා පිටින් කවුරු හරි. එද්දි කොහමද කෝල් එක එන්නේ? අන්න එතකොට ගැටලුවක් වෙනවා. එතකොට ඔය දෙකෙන් රින් වෙන්නේ ඒ වෙලාවේ සිග්නල් ටවර් එකත් එක්ක ඉස්සල්ලාම කනෙක්ට් වෙච්ච ෆෝන් එක. ඒක Aද Bද කියලා අපිට කියන්න බෑ.
ඇයි එකම නම්බර් එක තමයි ෆෝන් දෙකේම තියෙන්නේ දැන්. ඔන්න ඔය වගේ වැඩක් වෙනවා එකම MAC address එක device දෙකක තිබුණොත් එකම network එකේ හැබැයි. network දෙකක තිබ්බොත් අවුලක් නැහැ. අඳුරගන්න නැහැනේ. එකම network එකේ device දෙකක එකම MAC address තිබුණොත් තමයි ප්‍රශ්න වෙන්නේ. එහෙම නොතිබෙන තාක් MAC address වල ගැටලුවක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකට අපි කනෙක්ට් වෙලා ඉන්නකොට දැන් එක network එකක්. අන්න අපේ MAC address වෙනස් වෙන තරමට තමයි ඉන්ටර්නෙට් එක ඇතුලේ සර්විස් අපිට ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බැරි වෙලාවත් අපිට කවුරු හරි සර්වර් එකක් data එකක් එවද්දී අපේ කම්පියුටරේ තියෙන MAC address එකටම ටැලි වෙන තව MAC address එකක් එයාට අඳුර ගන්න පුළුවන් වුණොත් එයා data එක එවන එක නවත්තනවා නැත්තම් එයාට data එක එවා ගන්න බැරි වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඊළඟට මේ MAC address කියන જાතිය ලෝකේ තියෙන ඔය ඔච්චර device වලට කොච්චර ඇද්ද මේ විදිහට network එකට connect කරන්න පුළුවන් device LAN වල නැත්තම් personal area network වල metropolitan වල මෙහෙම connect කරන්න පුළුවන් device වර්ග කොච්චර ඇද්ද මේ හැම device එකකටම මේ හැම જાතියකම device එකකට address දෙන්න තරම් මේ address range එක ඇතිද බලන්න හොඳට මේ hexadecimal number එකකින් bit 8ක් represent වෙනවා නේද අපි ගත්තොත් hexadecimal number එකක් FF කියලා FF කියන hexadecimal number එක decimal වලින් ලියන්නේ 11111111 කියලානේ. ඒ කියන්නේ ඇත්තටම මේ numbers දෙකක total capacity එක 8 bit. bit 8කින් ලියන්න පුළුවන්. ඒ bit 8 ඒවා 6ක් මෙතන තියෙනවා. bit 8 ඒවා 6ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ MAC address එකක size එක bit 48ක්. ඒ කියන්නේ කොච්චර device high කරන්න පුළුවන්ද device high කරන්න පුළුවන් 1024 by 1024 by 1024 by 1024 by 8ක් කියලා කියන්නේ 256 roughly ගත්තොත් නිකම් මම මේ කියන්නේ ඊට වඩා එනවා 256 බිඳුවයි 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 බිඳුවක් ඩිවයිස් හයි කරන්න පුළුවන් 1024 නැතුව 1000න් වැඩි කරලා ගත්තොත්. ඒ කියන්නේ ඩිවයිස් බිලියන් ගාණක් අපිට ඊටත් වැඩිය කිසි කරදරයක් නැතුව මේ කියන MAC address එක assign කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනට MAC standard එක මෙච්චරයි. ඔය standard එකේ MAC address දැනට තියෙන device වලට assign කරන්න ඇති. තේරුණා නේද? ඉතින් ඒ විදිහට තමයි MAC එකක් design කරලා තියෙන්නේ. ඔය MAC address එක පාවිච්චි කරාම ඕනම device එකක් අපිට uniquely identify කරගන්න පුළුවන්. ඒකෙත් දැන් PC එකක් මේ වෙලාවේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ Wi-Fi නම් ඒ වෙලාවේ එක MAC address එකක්. Bluetooth නම් තව MAC address එකක්. Ethernet නම් තව MAC address එකක් කියන එක හොඳට මතක තියාගන්න ඕන. ඇයි MAC address එක assign වෙන්නේ interface එකට. ඔන්න අහපු ගමන් ඔයාලට උත්තරේ මතක් වෙන්න ඕන. MAC address එකක් assign වෙන්නේ interface එකට.